සදහවත් පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ආරම්භ කරනවා වෘත්තං හේතං භගවතා මෙතන තියෙනවා විශේෂ කාරණාවක්. උතුම් වූ භාග්‍යතුන් වහන්සේ විසින් මේ සූත්‍රය මේ විදිහට ආරම්භ කරනවා. මේ පාඨයේ සඳහන් වෙන නැත්නම් මේ විදිහට සඳහන් වෙන සූත්‍රය ත්‍රිපිටකයේ සඳහන් වෙනවා යම් ප්‍රමාණයක්. මොකද එහෙම සඳහන් කළේ ඉති උත්තක කියන කොටස දැන් මේ නවාංග ශාස්ත්‍රීය ශාසනය. නවාංග ශාස්ත්‍රීය ශාසනයේ තියෙනවා ඉති උත්තක කියලා කොටසක්. ආන්ගේ ඉති උත්තක කොටසේ තියෙන සූත්‍ර තමයි මේ විදිහට පටන් ගන්න. මොන විදිහටද පටන් ගන්න තියෙන්නේ? වෘත්තං හේතං භගවතා. අපි දන්න සාමාන්‍යයෙන් සූත්‍ර පටන් ගන්න තියෙන්නේ කොහොමද? ඒවං මේසුතං ඒකං සමයං භගවා. නමුත් ඉති උත්තක කොටසේ තියෙන සූත්‍ර පටන් ගන්න තියෙන්නේ වෘත්තං හේතං භගවතා කියලා. එමුනම් මෙතන සඳහන් කරනවා මොකද්ද මේ වෘත්තං හේතං? මේ ධර්ම කාරණාව මිනිස්සුන්ට දෙවියන්ට කොයිතරම් ප්‍රයෝජනවත්ද කියන කාරණාව මෙතන විශේෂයෙන් පැහැදිලි කරනවා. මේ ධර්ම කාරණාව දේශනා කරන්න ඊටාම සුදුසුයි මා විසින් අසන ලද. කවුද එහෙම කියන්නේ? මේ ධර්ම කාරණාව දෙවියන්ට මිනිසුන්ට දේශනා කරන්න ඊටාම සුදුසුයි කියලා මම විසින් අහලා තියෙනවා. කවුද එහෙම කියන්නේ? අපේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමින් වහන්සේ. පිළිතුරේ ආනන්ද ස්වාමින් වහන්සේ කියලා කියහම මේ ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ පිළිබඳව විශේෂ කරුණු අපි ත්‍රිපිටකයේ සාකච්ඡා කරන්න තියෙනවා. අති සුවිශේෂී වූ ශ්‍රේෂ්ඨ උත්තම චරිතය. මේ චරිතය උන්වහන්සේගේ ජීවිතය ගැන අපි විසින් අධ්‍යයනය කළ යුතුමයි. අපි සද්ධා සූත්‍රයේ සාකච්ඡා කරපු වෙලාවේ සංක සිරිතුමාට හිටියා උපස්ථායකෙක් පිටිපස්සෙන් පීනන්න. මේ උපස්ථායකයා වෙන කවුරුවත් නෙමෙයි. මෙදත් අග්‍ර උපස්ථායකයන් වහන්සේම තමයි කියලා සඳහන් කරන්නේ. සිව්පිලි සිඹියාපන. අර්ථ, ධර්ම, නිරුත්ති, පටිභාන. අපි ඔය හතර මොනවද කියලා විශේෂයෙන් දේශනාවක සාකච්ඡා කරමු. මොනවද අර්ථ, ධර්ම, නිරුත්ති, පටිභාන කියන්නේ? මේ විශේෂිත ඥාන හතර සාමාන්‍ය අයට ලැබෙනවද? සෝවාන් අයට, සකදාගාමී අයට, අනාගාමී අයට? එහෙනම් මේ ඥාන හතර ලැබෙන්නේ රහතන් වහන්සේලාට. මේ ඥාන හතර ලැබුණාම තමයි කියන්නේ මහ රහතන් වහන්සේ කියලා. හැම රහතන් වහන්සේ නමකටම මහ රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ නැහැ. සිව්පිලි සිඹියා සහිතව රහත් වෙච්ච උත්තමයන් වහන්සේලාට විතරයි මහ රහතන් වහන්සේලා කියලා කියන්නේ. ওই කාරණාව සාකච්ඡා කරන්න ආර්ය පුද්ගල වර්ණාව එකතු කරගන්න ඕනේ. නමුත් පින්නතුනි, ඊටාම විශේෂිත වූ මහා පුණ්‍යවන්තයෝ මේ ලෝකේ ජීවත් වුණා. මේ ශාසනයේ හිටියා. අරහත්ත්වය ලබන්නේ නැතුවත් සිව්පිලි සිඹියාපත් තිබුණාය. ආන්ගේ අය අතර කෙනෙක් තමයි අග්‍රෝපස්ථායක ආනන්ද ස්වාමීන් වහන්සේ. රහත් වෙලා නැහැ, නමුත් සිව්පිලි සිඹියා තියෙනවා. එහෙම අය ගිහි පැවිදි තවත් කීප දෙනෙක් පිළිබඳව මේ ශාසනයේ සඳහන් කරනවා. ඒ කවුද කියන කාරණාවත් අපි ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිබඳව සාකච්ඡා කරන දවසක සාකච්ඡා කරමු. රහත් නොවි තවත් සිව්පිලි සිඹියා තිබුණේ කාටද කියන කරුණ. එතකොට මේ කාරණාව දෙවියන්ට මිනිසුන්ට දේශනා කරන්න ඊටාම සුදුසුයි කියලා මා විසින් අසන ලදී කියලා කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ පළවෙනි ධර්ම සංගායනාවේදී මේ සංග්‍රහ කරන කාරණාවත් එක්ක. ඊළඟට පින්නතුනි, මෙවැනි ධර්ම කාරණා භාග්‍යතුන් වහන්සේලා එකම ආකාරයකින් දේශනා කරනවා කියලා සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේලාගේ දේශනාවල විවිධත්වයක් තියෙනවද? වෙනසක් තියෙනවද?
බුදුවරුන්ගේ දේශනාවේ කිසිම විවිධත්වයක් කිසිම වෙනසක් නැහැ. අපේ භාග්‍යතුන් වහන්සේ මංගල ධර්ම දේශනාව යම් දේශනාවකින් ආරම්භ කළාද භාග්‍යතුන් වහන්සේ පරිනිර්වාණ මංචකයේ සැතපීලත් යම් අවවාදයක් කළාද මෙතෙක් විශ්වයේ පහළ වෙච්ච සියලුම බුදුරජාණන් වහන්සේලා දේශනා කළෙත් ඉච්චරම තමයි. අනාගතයේ කොච්චර බුදුවරු පහළ වෙනවද උන්වහන්සේලා දේශනා කරන්නෙත් එච්චරම තමයි. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ කිසිම විවිධත්වයක් නැහැ. සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම ඒ ධර්ම කාරණාව පැහැදිලි කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේලා අතර ධර්ම දේශනාවේ නානත්වයක් නැහැ කියලා සඳහන් කරන්නේ නිසා සියලු බුදුරජාණන් වහන්සේලා එක සමානෝම ධර්ම දේශනා කරන බවත් පැහැදිලි කරනවා. මේ සූත්‍ර දේශනාව මේ ආකාරයට භාග්‍යතුන් වහන්සේ ආරම්භ කරලා තියෙනවා. මොන සූත්‍ර දේශනාවද? පංච පුබ්බ නිමිත්ත සූත්‍ර දේශනාව. ත්‍රිපිටකයේ කොහෙද මේක සඳහන් වෙන්නේ? කුද්දක නිකායේ, ඉති උත්තක පාළියේ, තික නිපාතයේ චතුක්ක වර්ගයේ. සූත්‍රේ නම පංච පුබ්බ නිමිත්ත සූත්‍රය. ඉතාමත්ම වටින සූත්‍ර දේශනාවක්. පටන් ගන්න හොඳ තැන. එහෙනම් හොඳට මනාව ධාරණය කරගන්න වටින සුවිශේෂී දේශනාවක්. භාග්‍යතුන් වහන්සේ දේශනාව ආරම්භ කරලා තියෙනවා යදා භික්කවේ දේවෝ දේවකායා ජවන ධම්මෝ හෝති. යම් කලෙක භික්ෂූණී දෙවියෙක් දේවකයෙන් චුත වෙලා යනවා. එහෙම නැත්නම් දෙව්ලොවින් චුත වෙනවා, දෙව්ලොවින් සමුගන්නවා. දෙව්ලොවින් දේව සමූහයා වසන භූමියෙන් චුත වෙලා යනවාද? මෙතන සඳහන් කරනවා පංච පුබ්බ නිමිත්තස්ස පාතු භවಂತಿ. දෙවියන්ට పూర్ව නිමිති පහක් දකින්න ලැබෙනවා. දිව්‍ය ලෝකෙන් චුත වෙලා යන දෙවියන්ට పూర్ව නිමිති පහක් දකින්න ලැබෙනවා. පංච පුබ්බ නිමිත්තස්ස පාතු භවಂತಿ කියලා කියන්නේ ඒකයි. මොනවද ඒ පහ? මාලා මිලායන්ති. උපදිනකොට පැලඳිලා තියෙන මල් පර වෙනවා. මාලා මිලායන්ති. වත්තානි කිරිස්සන්ති. කච්චේ සේදා උච්චන්ති. කායේ පුබ්බන්නේව ඔක්කමති. සකේ දේවෝ දේවාසනේ අභිරමති. එතන සඳහන් කරනවා විශේෂයෙන් චුත වෙන්න ලං වෙච්චාම ආයුෂ පිරිහිලා දැන් දිව්‍ය ලෝකෙන් පිටත් වෙන්න වෙනවා. අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් දැන් මේ දෙවියා මරණාසන්නයි. තව ඊටාම කෙටි කාලයයි දිව්‍ය ලෝකේ ඉන්න තියෙන්නේ. මේ නිමිති පහළ වෙන්නේ මනුස්ස ලෝකේ දවස් වලින් දවස් 7කට කලින්. ඒ දෙවියන්ට තව ජීවත් වෙන්න තියෙන්නේ මනුස්ස ලෝකේ දවස් වලින් දවස් 7යි. එතකොට දිව්‍ය ලෝකේ හැටියට දැන් සාමාන්‍යයෙන් තව්තිසාව ගැන කල්පනා කරුවොත් තව්තිසාව එක දවසකට අපේ අවුරුදු කීයක් වුණාද? අපේ අවුරුදු 100ක් වුණා. තව්තිසාව එක දවසකට අපේ අවුරුදු 100ක්. එතකොට මේ නිමිති පහළ වෙන්නේ අපේ දවස් 7ක් කල් තියෙනවා. එතකොට දිව්‍ය ලෝකයේ හැටියට ඒක මහා කාලයක්. ඊටාම කෙටි කාලයක් නේද එතකොට? එහෙමනම් එහෙම කාලයක් තියලා තමයි මේ නිමිති පහළ වෙනවා කියලා සඳහන් කරන්නේ. පින්නතනේ විශේෂයෙන් පැහැදිලි කරනවා මේ දේව කියන වචනය ආකාර 3කින් විස්තර කරනවා කියලා. දේව කියන වචනය ආකාර 3කින් විස්තර කරනවා. උප්පත්ති දේව මේ තමයි එක ආකාරයක්. සම්මුති දේව ඒක තවත් ආකාරයක්. විසුද්ධි දේව ඒක තවත් ආකාරයක්. එහෙනම් උප්පත්ති දේව,
සම්මුති දේව, විසුද්ධි දේව. එතකොට මෙතන සඳහන් කරනවා සම්පූර්ණ සැප විඳින දෙවිවරු කවුද කියන කාරණාව. මේ සූත්‍රයෙන් සාකච්ඡා කරන්නේ ඒ දෙවියෝ ගැන. ඉපදිච්ච තැන ඉඳලා චුත වෙනකම්ම මේ නිමිති පහළ වෙනකම්ම සැප විඳින දෙවියෝ ගැන තමයි පංච පුබ්බ නිමිත්ත සූත්‍රයෙන් සාකච්ඡා කරන්නේ. විසුද්ධි දේව ගැන කතා කරන්නෙත් නැහැ. සම්මුති දේව ගැන කතා කරන්නෙත් නැහැ. එතකොට කාටද සම්මුති දේව කියලා කියන්නේ? අපි විසින් සම්මුතියක් බවට පත් කරගත්ත අයට කියනවා සම්මුති දේව. සමහර අය සමහර දෙවිවරු ළඟට ගිහිල්ලා පස්වාන් දහසකට බුදු වන්න දේවයන් වහන්සේ එහෙම කතා කරනවා. පස්සේ ඕක වෙනස් වෙලා ඇවිල්ලා රජ්ජුරුව ගාවට ගිහිල්ලත් කීවා පස්වාන් දහසකට බුදු වන්න දේවයන් වහන්සේ. දැන් ඒගොල්ලෝ ඇත්තටම බුදු වෙන්න පාරමිතා පුරන අයද? අපි මේ සම්මුති කරගෙන. එතකොට තව දෙවිවරු විෂ්ණු කියලා දෙවි කෙනෙක්, කතරගම කියලා දෙවි කෙනෙක්, නාත කියලා දෙවි කෙනෙක්, පත්තිනි කියලා දෙවි කෙනෙක්, තවත් කතා කරගෙන ගියහම සරස්වතී කියලා දෙවි කෙනෙක්. ඔය ආදී වශයෙන් අපේ ලයිස්තුවල බොහෝ දෙවියෝ ඉන්නවා. මේ දෙවියෝ කවුරුවත් ගැන ත්‍රිපිටකයේ තියෙනවද? මේ කිසි දෙවියෙක් ගැන ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ නැහැ. එතකොට එහෙනම් අපි තාම කොහෙද ඉන්නේ? අපි තාම ඉන්නේ මිත්‍යා දෘෂ්ටියත් කලවම් කරගෙන. ඊටාම පිරිසිදු නිර්මල ශ්‍රද්ධාවකුත්, ඊටාම පිරිසිදු නිර්මල වූ බෞද්ධකමකුත් තාම නැහැ. තාම තියෙන්නේ කලවම් එකක්. අපි ඉහින්ද වී හොයන්න යනවා. ඉස්සරලම වී දෙන මිනිහගෙන් අහන්නේ මොනවද? කලවම්ද? එපා. කලවම් නම් එපා. එතන මුංගෙට කවුපියට ගන්න යනවා. තල ගන්න යනවා, සුදු තල. කළු තල අතනින් මෙතනින් තියෙනවනම් එපා. කලවම් එපා. ඒ කියන්නේ කලවම් නම් වැඩි කැමති. එතකොට දැන් අපේ බෞද්ධකම ඒක කලවම් වෙලා. එහෙමනම් ඉතින් ආර්යයන් වහන්සේලා ඕකට නම් එච්චර කැමති නෑ කියලා තමයි කියන්නේ. ත්‍රිපිටකේ නෑ පින්නතින විෂ්ණු කියලා කෙනෙක්. තර්කයට හේතු වෙනවා මේක. නමුත් පිටකයෙන් කොතනින් හරි පෙන්වන්න පුළුවන් නම් මේ කතා කරන්නේ විෂ්ණු දෙවියෝ ගැන කියලා ඔප්පු කරන්න පුළුවන් කෙනෙක් ඔප්පු කරන්න. ත්‍රිපිටකයේ විෂ්ණු කියලා දෙවි කෙනෙක් ගැන සඳහනක් නැහැ. කතරගම කියලා දෙවි කෙනෙක් ගැන හරි ජනප්‍රියයි නාත දෙවියෝ. කවුද නාත දෙවියෝ කියලා කියන්නේ? සාමාන්‍යයෙන් අපි ওই තරම් බොහොම ගරු බුහුමාන සහිතව වන්දනාමාන කරන නාත දෙවියෝ කවුද? මතු බුදු වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කියලා තමයි කියන්නේ. කවුද උන්වහන්සේගේ නම වෙනස් කෙරුවේ? උන්වහන්සේ දිව්‍ය ලෝකෙවත් නාත කියන නමින් නැහැ. එතකොට අපිට පුළුවන් ද උන්වහන්සේගේ නම වෙනස් කරන්න? උන්වහන්සේ එහි වැඩ ඉන්නේ අජිත කියන නමින්. නාත කියලා දෙවි කෙනෙක් ත්‍රිපිටකයේ කොහෙවත් නැහැ. එතකොට මේ පත්තිනි ආදී දෙවිවරු මේ දෙවිවරු ගාවට ගිහිල්ලත් කියනවා මතු බුදු වෙන නැත්නම් පස්වාන් දහසකට මතු බුදු වෙන්න කියලා. දැන් පත්තිනි කියන්නේ කාන්තාවක්. කාන්තාවකට පුළුවන් ද බුදු වෙන්න? එතකොට අපි මේ කොයි තරම් පල්ලෙහ මට්ටමකද ඉන්නේ? ස්ත්‍රියක් බුද්ධත්වයට යන්න නම් තව විශේෂ අවස්ථා කීපයක් තියෙනවා. ඉස්සරලා පුරුෂ ආත්මයක් ලබන්න ඕනේ. අපේ බෝසතාණන් වහන්සේත් ඉස්සරලාම හිටියේ ස්ත්‍රී ආත්මයක. දැන් මේ කියන්නේ ස්ත්‍රීත්වය පහත් කරනවද? නේ, ඒක වරද්ද ගන්න එපා. බුද්ධ ධර්මයේ එහෙම එකක් නැහැ.
බ්‍රාහ්මණයෝ පහළ දාලා හිටපු ස්ත්‍රීන් ඉහළට ගෙනාවේ බුදුරජාණන් වහන්සේ. එහෙනම් බුද්ධ ධර්මයේ කවදාවත් ස්ත්‍රීන් පහත් කරලා කතා කරලා නෑ බුද්ධ ධර්මය ඇතුලේ. ස්ත්‍රීන්ට ලොකු වටිනාකමක් භාග්‍යතුන් වහන්සේ දුන්නා. හැබැයි ස්ත්‍රීන් ළඟ තියෙන පහත් දේවල් පහත් හැටියටම පෙන්වුවා පහත් දේවල් වලින් මිදෙන්න ඕන නිසා. එහෙමනම් මේ ලෝකයේ අති සුවිශේෂී තැන් ස්පර්ශ කරන්න නම් ස්ත්‍රීත්වයේ ඉඳලා බැරි නිසා ඇයටත් පුරුෂාත්මයක් ප්‍රාර්ථනා කරන්න කියලා කිව්වා. අපි බෝසතාණන් වහන්සේත් මුලින්ම අබතෙල් පූජා කරලා ප්‍රාර්ථනාවක් කළා. මේක ප්‍රාර්ථනාවක සඳහන් කරපු තෙල් පූජා කරපු තැන නම් තියෙන සිදු හතු තෙල් පූජා කළා කියලා. සිද්ධාර්ථ කියලා දාබ තෙල් වලට කියන්නේ සිදු හත් තෙල් කියලා. එතකොට කොහොමද ස්ත්‍රියක් පුරුෂාත්මයක් ප්‍රාර්ථනා කරන්නේ? මහා පිංකම් කර කර ප්‍රාර්ථනා කරන්න ඕනේ. තවත් කාරණාවක් තියෙනවා එතකොට. ස්වාමියාගෙන් විවරණයක් ගන්න ඕනේ කියලා. බැරි වෙලාවත් බ්‍රහ්මචාරීව ජීවත් වෙන කාන්තාවකට එතකොට මොකද වෙන්නේ? බ්‍රහ්මචාරීත්වය අත්හැරලා විවාහ වෙන්න වෙනවා එහෙම වුණොත්. එහෙම එකක් බුද්ධ ධර්මයේ නෑ. කමක් නෑ ස්වාමියා එහෙම විවරණ දුන්නට. විවරණ ඉල්ලුවත් කමක් නෑ. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ මැරිලා අපායට යන්න ඉන්න ස්වාමියෙකුට මට ස්ත්‍රීත්වය වෙනස් කරවන්න තරම් ශක්තිය දෙන්න පුළුවන්කම තියෙනවද කියලා. එහෙනම් ඒ ස්වාමියා දිවි හිමියෙන් තිසරණ පන්සල් මත පිහිටපු කෙනෙක් වෙන්න ඕනේ. මොකද නැත්තම් මේ ස්ත්‍රීත්වය වෙනස් කරවන්න මොන තරම් ලොකු ආශිර්වාදයක් කරන්න ඕනේද? නෛරානිකයෙකුට පුළුවන් දෙයක් කරන්න. එහෙමනම් කොයිතරම් ලොකු කෙනෙකුගෙන් මේ විවරණය ගන්න ඕනේ. එහෙම කෙනෙක් හිටියොත් හොඳයි. නමුත් අපිට පුළුවන් බුදුරජාණන් වහන්සේ ළඟ ගිහිල්ලා ප්‍රාර්ථනා කරන්න. අපිට පුළුවන් චෛත්‍ය ගාවට ගිහිල්ලා අපිට පුළුවන් බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ ප්‍රාර්ථනාව කරන්න. එහෙමනම් එතෙන්ට යන්න ඕනේ. එහෙනම් මේ පත්තිනි සරස්වති වාගේ අය ගාවට ගිහිල්ලා මේ වාගේ ප්‍රාර්ථනා කළාට ඒක බුද්ධ ධර්මයට නම් අයිති වෙන්නේ නැහැ. එහෙම කියන්නත් බෑ. මේ දෙවියන්ට තමයි කියන්නේ සම්මුති දේව කියලා. දැන් අපිට ගොඩාක් සලකපු අය, අපිට හොඟක් උදව් කරපු අය, අපේ ජීවිතවලට හොඟක් පිහිට වෙච්ච අය මහසෙන් රජුරු මින්නේරි වැව හැදුවා. මිනිස්සුන්ට ලොකු ප්‍රයෝජනයක්. පස්සේ අපි මින්නේරි දෙවියෝ කියලා සැලකුවා. සම්මුතියක්නේ. එහෙම සම්මුති වෙච්ච අයත් ඉන්න මේ සියලු දෙනාටම එකතු වෙලා සඳහන් කරන්නේ සම්මුති දේව කියලා. මේ විෂ්ණු, නාත, පත්තිනි, සරස්වති, ස්කන්ධ කුමාර මේ අය ඔක්කොම ඉන්නේ මොන ආගමේද? හින්දු ආගමේ. බුද්ධ ධර්මයේ නෑ, හින්දු ආගමේ. එතකොට අපි මෙහෙත් ඉන්නවා, එහෙත් ඉන්නවා. ඒකයි කිව්වේ. එහෙම වුණොත් කලවම් වෙලා අපිට තියෙන්නේ මේ දහම කලවම් කරගෙන අපි තියෙන්නේ. එහෙම බෑ නිර්මල නිකලල් දහමක් සරණ යන්න ඕනේ. එමුණ පින්නතුනේ මෙන්න මේ ආදී දෙවිවරු විශේෂයෙන් මෙතන සම්මුති දේව, තව ඒ වගේ සම්මුති දේව කියලා සඳහන් කරන්න ඕන තරම් දේව කොටස ඉන්නවා. අපි විසින් සම්මුතියක් බවට පත් කරගත්ත නිසා. ඊළඟට විශේෂයෙන් බුද්ධ ආගමේ මේ දේව සංකල්ප කතා කරන්නේ නැහැ. බුද්ධ ආගමේ දේව සංකල්ප හුඟ අඩුයි. බුද්ධ ආගමේ නැහැ. විශේෂයෙන් සදිව්‍ය ලෝකයේ ඉන්න දෙවියෝ ගැන කතා කරනවා. බ්‍රහ්ම රාජයෝ ගැන කතා කරනවා. කොයි තරම් ලොකු විශ්වාසයක් තියෙනවද? ස්කන්ධ කුමාර දෙවියෝනේ, කතරගම දෙවියෝ කියන්නේ. හැබැයි බුද්ධ ආගමේ කතා කරන සංසාරේ කොච්චර පින් කෙරුවද කියලා සීමාව කියන්න බැරි දෙවි කෙනෙක් කතරගම ඉන්නවා. හැබැයි උන්වහන්සේ ගැන කවුරුවත් වැඩි කතා කරන්නේ නැහැ. උන්වහන්සේට පූජා පවත්වන කෙනෙක් මං හිතන්නේ හුඟ අඩුයි. නැත්තටම නැති තරම්. පූජා පවත්වන්න තියා අපි පූජාවක් කරලා උන්වහන්සේට පින්වත් දෙන්නේ
දෙන්නේ නැහැ. කතරගම ඉන්නවා මහ බලගතු දෙවි කෙනෙක්. සංසාරේ කොච්චර පින් කරන්නේ නැද්ද කියලා හිතා ගන්නවත් බෑ. උපවාන මහරහතන් වහන්සේ ගැන කියන්න ඕනේ. ඒ සංසාරේ එහෙම පින් කරපු අයට කොහොමද ලැබුණේ කියන කාරණාව පැහැදිලි කරන්න. අපේ භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණ මංචකය ළඟට උපවාන මහරහතන් වහන්සේ වඩිනකොට බුදුරජාණන් වහන්සේ කෙලින්ම දේශනා කළ උපවාන අයින් වෙන්න මෙතනින් කියලා. ඇයි? එන්න බෑ දෙවියන්ට. දෙවියන්ට ආවට පේන්නේ උපවාන මහරහතන් වහන්සේගේ ලොකු ශරීරයක් තිබුණ කියලා කියනවා. සාමාන්‍යයෙන් දෙවි කෙනෙකුට රහතන් වහන්සේ නමක්ගේ ඇඟ හරහා බලන්න බෑ. අපේ ඇඟ හරහා බලන්න පුළුවන්. අපේ ඇඟ බාධාවක් නෑ. රහතන් වහන්සේ නමක් හරහා බලන්න බෑ. හරහා බලන්න බැරි වුණාට රහතන් වහන්සේ මෙතන ඉන්නකොට පහු කරලා ඉස්සරහින් ගිහිල්ලා බලන්න පුළුවන්. සඳහන් කරන උපවානයන් වහන්සේ ඉන්නකොට ඉස්සරහටවත් එන්න බෑ කියලා. ඉතින් දෙවියෝ කුඩාක් අසරණ වෙන හින්දා යයින් වෙන්න කිව්වේ. එයි මේ කාලයක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ චෛත්‍යයක ආරක්ෂක දෙවියෙක් හැටියට ඉඳලා තියෙනවා. ඒ තරම්ම බලවත්. ඒ තරම් බලවත් දෙවියෙක් කතරගම ඉන්නවා. බුදුරජාණන් වහන්සේ තමයි මේ දිව්‍ය රාජයාට කතරගම කිරි වෙහෙර බාර දෙන්නේ. මහා ഘോഷ කියන දිව්‍ය රාජයා. අපි කවුරුවත් පින් දෙනවද? ඒ වාගේ මහා සම්මාදිට්ඨික බලවත් දෙවිවරු ඉන්නවා. අපි ඒ ගැන කතාවත් කරන්නේ නැහැ. විසුද්ධි දේව. විසුද්ධි දේව කියන්නේ පිනතිරි මහ රහතන් වහන්සේලාට. එහෙනම් අපි මේ සූත්‍රයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සම්මුති දේව ගැනත් නෙමෙයි, විසුද්ධි දෙවියෝ ගැනත් නෙවෙයි. එහෙමනම් විශේෂයෙන් මේ සූත්‍රය අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු උප්පත්ති දේව ගැන. ඒ කියන්නේ සදිව්‍ය ලෝකේ ජීවත් වෙන වැඩ ඉන්න දෙවියෝ ගැන තමයි සාකච්ඡා කරන්නේ. එතකොට විසුද්ධි දේව කියලා කියන්නේ මහරහතන් වහන්සේලාට. විශේෂයෙන් මේ විසුද්ධියට එහා අති උතුම් පාරිශුද්ධත්වයට පත් වුණ කෙනා තමයි විසුද්ධියටත් එහා ගියපු අති උතුම් පාරිශුද්ධ තැනට ආපු කෙනා තමයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. දෙවියන්ට දෙවියෙක්, බ්‍රහ්මයන්ට බ්‍රහ්මෙක්, සියලු දෙනාටම ඉහළින් වැඩ ඉන්නවා බුදුරජාණන් වහන්සේ. කිසිම කෙනෙක් භාග්‍යතුන් වහන්සේට නොවඳින්නේ නැහැ. මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේට වඳින්න සුදුසුයි. සියලුම දෙනාගේ වන්දනාව ඉවසන්න භාග්‍යතුන් වහන්සේ සුදුසුයි. බුදුරජාණන් වහන්සේගේ වන්දනාව ලබන්න කිසි කෙනෙක් සුදුසු නැහැ. භාග්‍යතුන් වහන්සේ වඳින්නේ නැහැ කාටවත්. වඳින්න නැතියා හුනස්නෙන්වත් නැගිටින්නේ නැහැ. එහෙම නැගිට්ටත් අනික් කෙනාගේ හිස ගැලවිලා බිම වැටෙනවා කියලා තමයි කියන්නේ. අනුකම්පාව නිසා නැගිටින්නේ නැහැ. ඒක බ්‍රාහ්මණයෙකුත් භාග්‍යතුන් වහන්සේට චෝදනා කළා. ඒ වෙලාවේ බ්‍රාහ්මණයරත් පැහැදිලි කරලා දුන්නා. ලෞතුරා බුදු වෙලා මම කාටවත් පෙරගමන් කරන්නේ කොහොමද? මම කාටවත් අසුන් පනවන්නේ කොහොමද? මම කාටවත් ගරු කරන්න හිටගන්නේ කොහොමද? මහා කල්ප 16000ක් ආයු වළඳන මහා බ්‍රහ්ම රාජයෝ මම සිද්ධාර්ථවදී ඉපදිච්ච දවසම මට දන ගහලා වැන්ද. ආශ්චර්ය අద్භූත ධර්ම සූත්‍රයේ සඳහන් කරනවා අපේ සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ ඉපදුනාගෙන් පස්සේ මේ සිව් දිසාවම බලනවා මට වඩා ගරු කළ යුතු කෙනෙක් ඉන්නවද කියලා. මම ගරු කළ යුතු කෙනෙක් ඉන්නවද? ඒ වෙලාවේ නැගෙනහිර පැත්ත බලනකොට 10000ක් සක්වල දෙවියෝ බ්‍රහ්මයෝ එක හඬින් ഘോഷා කරලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේට වඩා උසස් කෙනෙක් තබා ඔබ වහන්සේට සමාන කෙනෙක්වත් නැහැ. බටහිර බලනකොටත් උත්තර බලනකොටත් දකුණ බලනකොටත් හැම පැත්තෙම කිව්වේ ඒක. ඒ වෙලාවේ මහා කල්ප 16000ක් ආයු වළඳ මහා කල්ප 16000
රහත් වෙච්ච බ්‍රහ්ම රාජය ඇවිල්ලා දන ගහලා වැඳලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේට වඩා උසස් අය කවුද කියලා. මේ වඳින්නේ රහතන් වහන්සේලා. විශේෂයෙන් සඳහන් කරන අට කතාවේ සිද්ධාර්ථ කුමාරයා තාම කෙලෙස් නැති කරලා නැහැ. කෙලෙස් සහිත සිද්ධාර්ථ කුමාරයා ළඟ කෙලෙස් රහිත රහතන් වහන්සේලා දන ගැහුවා කියලා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට වෙන හානියක් නැහැ කියලා. එහෙනම් කෙලෙස් ප්‍රහීණය නොකරත් මහ රහතුන් වහන්සේට වඩා ඉහළින් වැඩ ඉඳලා තියෙනවා. ඒ නිසා අති උත්තරීතරයි. ඒ කොයි වෙලාවෙද මේ මහා කල්ප 16000ක් අවශ්‍ය තියෙන අය වැන්දේ? ඉපදිච්ච වෙලාවේ. ඉන් පස්සේනේ පියුම් 7ක් උඩ වඩින්නේ. ආන් ඒ වෙලාවේ සඳහන් කරනවා හිතන්න එපා කියලා. සිද්ධාර්ථ කුමාරයා උපදිනකොට ලොකුයි කියලා. අද අම්මා කෙනෙකුගෙන් යම් බිලිඳෙක් උපදිනකොට වෙලාවේ කොයි වගේද? ඒ වගේ තමයි. උපදින කෙනෙක් වස්ත්‍ර රහිතයි. ඒ වෙලාවේ සිද්ධාර්ථ කුමාරයාත් වස්ත්‍ර රහිතව හිටියා කියලා සඳහන් කරන්නේ. එතකොට මොනතරම් චූටියට පේන්නේ නැද්ද? නමුත් මහා කල්ප 16000ක අවශ්‍ය තියෙන මහා බ්‍රහ්ම රාජයේ දන ගැහුවා කියන කාරණාවෙන් මේ ශාසනය අපි තව කොයිතරම් පල්ලෙහැද ඉන්නේ. තාම අපි භාග්‍යතුන් වහන්සේ තේරුම් ගත්තේ නැති තැන් කොච්චරද කියන කරුණ තමයි මේ වගේ හිතන්න තියෙන්නේ. කෙසේ වෙතත් පින්නතුනි මේ දෙවියන්ට පහළ වෙන පූර්ව නිමිති විශේෂයෙන් සඳහන් කරනවා දිව්‍ය ලෝකවල ලක්ෂ 90යි. අපේ අවුරුදු කීයක් ඕනද? චාතු මහරජකේ එක දවසකට අපේ අවුරුදු 18000ක් ඕන. අපේ දවස් 50යි. අපේ අවුරුදු 50 එහාට දවසයි. අපේ අවුරුදු 50ක් චාතු මහරජකේට දවසයි. එහෙම බලහමු චාතු මහරජක දෙවියන්ගේ ආයු ප්‍රමාණය අවුරුදු 500යි. ඒ දිව්‍යමය ආයුෂ. අවුරුදු 500යි දෙවියන්ගේ ආයුෂ. ඒක මනුස්ස වර්ෂ බවට පත් කරාම තමයි ලක්ෂ 90ක් වෙන්නේ. තේරුන්නේ නැද්ද කාරණාව? දෙවියන්ගේ ආයු ප්‍රමාණය දිව්‍යමය අවුරුදු වලින් අවුරුදු 500යි. එක දවසකට අපේ අවුරුදු 50යි. එක දවසකට අපේ අවුරුදු 50ක් වෙනකොට 50 එව්වා 360ක් ඒ දෙවියන්ට අවුරුද්දයි. අපේ අවුරුදු 50 එව්වා 360ක් ඒ දෙවියන්ට අවුරුද්දයි. එතකොට ඒ දෙවියන්ගේ අවුරුද්දකට අපේ අවුරුදු තියෙනවා 18000. ඒ දෙවියන්ගේ දවසකට අපේ අවුරුදු 50යි. එතකොට ඒ දෙවියන්ගේ දවස් 360කට අපේ අවුරුදු 18000යි. එතකොට ඒ දෙවියන්ගේ ආයුෂ අවුරුදු 500යි කියන්නේ අපේ අවුරුදු වලින් බැලුවොත් අවුරුදු 190යි. මනුස්ස වර්ෂ 190ක් තමයි ආයුෂ. දෙවියන්ගේ ආයුෂයෙන් බැලුවොත් අවුරුදු 500යි. එතකොට දෙවනි දිව්‍ය ලෝක තව්තිසාව තාවතින්ස තව්තිසා දෙවියෙකුගේ එක දවසකට අපේ අවුරුදු 100යි. තව්තිසාවේ දෙවියන්ගේ ආයු කාලය දෙවියන්ගේ ආයුෂ වලින් අවුරුදු 1000යි. ඒක අපේ අවුරුදු වලට පත් කරාම අවුරුදු 3 කෝටි 60 ලක්ෂයයි. දෙවියන්ගේ ආයුෂ අවුරුදු 1000යි. අපේ ආයුෂ වලින් අවුරුදු 3 කෝටි 60 ලක්ෂයයි. ඒ දෙවියන්ගේ එක දවසකට අපේ අවුරුදු 36000ක් වුණා. ඊළඟට සඳහන් කරනවා යාම දිව්‍ය ලෝකයේ ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂ වලින් අවුරුදු 14 කෝටි 40 ලක්ෂයයි. තුන්වෙනි දිව්‍ය ලෝකේ. මම මේ සඳහන් කළේ මනුස්ස වර්ෂ වලින් අවුරුදු 14 කෝටි 40 ලක්ෂයයි. ඒ දෙවියන්ගේ එක දවසකට මනුස්ස වර්ෂ කීයක් ඕන වෙනවද එතකොට? ඒ දෙවියන්ගේ එක දවසකට මනුස්ස වර්ෂ ඕන වෙනවා 72000. අපේ අවුරුදු 72000ක්
එහාට එක දවසයි. හතරවෙනි දිව්‍ය ලෝකේ තුසිත. තුසිත දිව්‍ය ලෝකේ මුළු ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂ වලින් අවුරුදු 57 කෝටි 60 ලක්ෂයයි. 57 කෝටි 60 ලක්ෂයයි මනුස්ස වර්ෂ වලින්. ඊළඟ දිව්‍ය ලෝකේ නිම්මාන රත. නිම්මාන රතේ ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂ වලින් නම් අවුරුදු 230 කෝටි 40 ලක්ෂයයි. අවුරුදු 230 කෝටි 40 ලක්ෂයයි. පරිනිම්මිත වසවර්තී අවුරුදු 921 කෝටි 60 ලක්ෂයයි. පරිනිම්මිත වසවර්තී ආයු ප්‍රමාණය. ඒ තරම් දීර්ඝයි දෙවියන්ගේ ආයුෂ. අති දීර්ඝයි. මේ දෙවියෝ අප්‍රමාණව දිව්‍ය සම්පත් විඳවිඳ මේ දිව්‍ය ලෝකවල කල්ගත කරනවා. ඒ දෙවියෝ ගැන තමයි මේ කතා කරන්නේ. උප්පත්ති දේව. තමන් සිද්ධ කරගත්ත කුසල් වල ප්‍රමාණයට අනුව ඉහළ දිව්‍ය තලවල ගිහිල්ලා ඉහළ සැප විඳිනවා. දැන් සාමාන්‍ය කෙනෙක් අපේ අතේ තියෙන මුදල් වල ප්‍රමාණයට සැප පහසුකම් භුක්ති විඳිනවා. ඒ වාගේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ පින් කරගෙන තමන් කරගත්ත පින් වල තරමට එහාට යනකොට අරන් ගියපු පින් වල ප්‍රමාණයට ඒ තැන්වල සැප විඳිනවා. විදේශ රටකට ගිහිල්ලා සමහර කෙනෙක් අරගෙන ගියපු මුදල් ප්‍රමාණයට අනුව ඒ රටේ තියෙන ඉහළම නවාතැන් පාලවල් වල ජීවත් වෙනවා. ඒ ඉහළම තැනට වඩා පල්ලෙහා තැන තියෙනවා. එක පුද්ගලයා අරගෙන ගියපු මුදල් ප්‍රමාණයට අනුව ඒ මට්ටමේ නවාතැන් පොළවල් අරන් තියෙනවා. එහෙනම් මෙහි ඉඳලා අරගෙන ගියපු කුසල් ප්‍රමාණයේ හැටියට ඒ දිව්‍ය ලෝකවල උප්පත්තිය ලැබලා තියෙනවා. නමුත් සඳහන් කරනවා මේ දෙවිවරු චුත වෙන්න ලෑස්ති වෙනකොට දිව්‍ය ලෝකේ හිටපු කාලය ඉවර වෙනකොට ඒ අයට නිමිති පහළ වෙනවා. නිමිති පහළ වෙන්නේ මනුස්ස ලෝකේ දවස් 7ක් විතර කල් තියලා. ආන්ගේ නිමිති පහළ වෙනකොට සමහර දෙවියෝ අඬනවා. විශේෂයෙන් සඳහන් කරනවා සමහර අය මේ අධර්ම දේව පුත්‍ර වාගේ අය හිටි ගමන් චුත වෙනවා. දැන් අධර්ම දේව පුත්‍ර නමින් ඉපදිලා ඉඳලා තියෙනවා දේවදත්තයන් වහන්සේ. දිව්‍ය ලෝකේ ඉඳගෙනත් බෝසතාණන් වහන්සේට කරදර කරලා. එහෙම්මම චුත වෙලා නිරේම ඉපදුනා කියලා සඳහන් කරනවා. අධර්ම දේව පුත්‍ර. ඊළඟට පිළිදෙන් තව සඳහන් කරනවා තව සමහර දෙවියෝ ඉඳලා තියෙනවා මේ ක්‍රීඩා කර ඉන්නවා. එහෙම ක්‍රීඩා කර ඉන්නේ ඒ දේවල් වලටම ඇලිලා. ඒකටම බැඳිලා. එහෙම ඉන්නකොට නිමිති පහළ වෙනවා. විශේෂයෙන් වෙන්නේ ඒගොල්ලන්ට ක්‍රීඩාවට ඇලිලා නිසා කෑම කන්න අමතක වෙනවා. දිව්‍ය ලෝකේ දවසකට වේලක් ආහාර ගන්නම ඕනේ. දැන් අර ක්‍රීඩාවට ඇලිලා නිසා කෑම එපා වෙනවා. උවමනාවක් නෑ. දැන් ළමයි සෙල්ලම් කරන්න ගියහම ළමයිට කෑම උවමනාවක් නෑ. ඒගොල්ලන්ට සෙල්ලම් කරන එක තමයි ඕනේ. මේ දෙවියන්ටත් ඒ වගේ. අප්‍රමාණ දිව්‍ය සැප. විද ඉන්නවා කෑම අමතක වෙනවා. හැබැයි ඒ කෑම අමතක වුණාට පස්සේ ඒ දෙවියට චුත වෙන්න සිද්ධ වෙනවා. ආයේ කෑම දීලා එයා සුවපත් කරන්න බෑ. ඒකට උදාහරණයක් සඳහන් කරනවා මෙහෙම. නෙළුම් පෙති ටිකක් අරගෙන ගිහිල්ලා අපි උදේට ගලක් උඩ දාලා එනවා. දැන් අවුවට මේ නෙළුම් පෙති වලට මොකද වෙලා තියෙන්නේ ගල උඩ? වේලිලා, කර වෙලා, ඇකිලිලා ගිහිල්ලා. අපි හැන්දෑවේ ගිහිල්ලා වතුර කලගෙඩි 100ක් විතර උකට වක් කරනවා. අර නෙළුම් පෙත්ත ප්‍රകൃති තත්වයට එනවද? කොහොමවත් එන්නේ නැහැ. එහෙනම් වේල පහ වුණාට පස්සේ ඒ දෙවියන්ට කැම දුන්නා කියලා ඒගොල්ලෝ එහි රඳව ගන්න බෑ. චුත වෙනවමයි.
කිඩ්ඩා පදූසික ක්‍රීඩාවලට ඇලිලා කටයුතු කළා. නොයෙක් ක්‍රීඩාවල. ඊළඟට සඳහන් කරනවා මේ අය මේ චාතුම් මහා රාජිකේ ඉන්නේ කියලා. තව දෙවියෝ ප්‍රමාණයක් ඉන්නවා පින්නතුනි මනෝපදූසික. එතකොට කවුද මේ මනෝපදූසික කියලා කියන්නේ? ඒ අය හැම වෙලාවෙම එකිනෙකා කෙරෙහි ද්වේෂයෙන් බලන් ඉන්නවා. හරියට කේන්ති යන දෙවියෝ. තරහ ගිහිල්ලා. අනික් කෙනා දිහා තරහෙන් බලාගෙන ඉන්නවා. තමන්ගේ අවශ්‍ය ටික පිරිහෙනකම්ම දන්නේ. මනෝපදූසික. ක්‍රීඩාවලට ඇලුන අය කිඩ්ඩා පදූසික, ද්වේෂයෙන් බලාගෙන ඉන්න අය මනෝපදූසික. චුත වෙලා බොහෝ වෙලාවට නිරේම ගිහිල්ලා ඉපදෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟට පෙර නිමිති පහළ වුණාම ආහාර ගන්න මතක් වුණාට වැඩක් නැහැ කියලා අපි සඳහන් කළා. පින්නතුනි මේ සූත්‍රයේ සාකච්ඡා කරලා තියෙන්නේ සාමාන්‍ය වශයෙන් චුත වෙන දෙවියෝ ගැන. මේ කිඩ්ඩා පදූසිකවත් මනෝපදූසිකවත් ඒ අය ගැන නෙමෙයි සාකච්ඡා කරන්නේ සාමාන්‍යයෙන් ස්වභාවයෙන්ම චුත වෙන දෙවියෝ ගැන තමයි මේ සූත්‍රයේ සඳහන් කරන්නේ. ඒ දෙවියන්ට තමයි නිමිති පහළ වෙලා සමහර දෙවියන්ට නම් ඒත් කල්පනාව මදි. සමහර දෙවියන්ට දවසක් දෙකක් යනකොට චුත වීමේ නිමිති පහළ වෙලා කියලා මතක් වෙනවා. එතකොට සමහර අය විලාප කී අඬනවා කියලා සඳහන් කරනවා. සමහර අය විලාප කී අඬනවා. සමහර අය විලාප කියන්නේ නැහැ. ඊටාම දුකෙන් කඳුළු වක්කර ඉන්නවා. කෑකෝ ගහන්නේ. මොකද දැන් මෙහෙන් යන්න වෙනවා. මේ අප්‍රමාණ දිව්‍ය සම්පත්තිය දාලා යන්න වෙනවා කියලා දුකටපත් වෙනවා. එතකොට මාලා මිලා යන්ති. මේක තමයි පළවෙනි නිමිත්ත. දිව්‍ය ලෝකේ පහළ වෙනකොටම මේගොල්ලන්ගේ ඇඟේ මල් පැලඳුණා. ඒ මල් අය ආරුදු කෝටි ගාණක් හිටියා. පරවුන්නේ කවදාවත්. මේ චුත වෙන්න ලං වෙලා තමයි මේ මල් පර වෙන්නේ. ඒ මල් පර වෙනකොට ඒගොල්ලෝ හඳුනා ගන්න ඕනේ දැන් මම චුත වෙන්න ළඟයි කියලා. ඒක පළවෙනි නිමිත්ත. දෙවෙනි එක වත්තානි කිලිස්සන්ති. දෙවියන්ගේ වස්ත්‍ර වෙනතේ හරි දීප්තිමත්. කොයි වගේ කියලා සඳහන් කරනවද? වලාකුළු නැති අහසට සූර්යයා නැගුණහම කිසිම බාධාවක් නැහැ, හිරු විතරක්ම බැබලෙනවා. දෙවියන්ගේ වස්ත්‍රත් ඒ වගේ. පුදුම විදිහට බැබලෙනවා. දෙවියන්ට ඇඳුම් මාරු කරන්න ඕනේ නැද? කවදාවත් ඇඳුම් මාරු කරන්න ඕනේ නැහැ. නමුත් අවශ්‍ය නම් මොහොතින් මොහොත මාරු කරන්න පවා වස්ත්‍ර තියෙනවා. වස්ත්‍ර නැත්තේ නෑ. නමුත් අපිට නම් මාරු කරන්න වෙන්නේ කිලුටු වෙලානේ. දෙවියන්ට එහෙම කිලුටු වීමක් නෑ. නමුත් චුත වීමේ නිමිත්තක් හැටියට අර දිලිසි තියෙන ඇඳුම් මඩේ පෑගුවා වගේ කිලුටු වෙනවා. එතකොට දැනගන්න ඕනේ මම දැන් චුත වෙන්න ළඟයි කියලා. තුන්වෙනි නිමිත්ත වෙනතුනි කච්චේ සේදා උච්චන්ති. දෙවියන්ට දාඩිය දාන්නේ. අවුරුදු කෝටි ගාණක් හිටියා. දහඩිය බින්දුවක්වත් වැටිලා නැහැ. නමුත් යම් දවසක කිහිලි වලින් ඇඟෙන් මුතු කැට වගේ දාඩිය බේරෙන්න පටන් ගන්නවා. අන්න එතකොට නම් දැනගන්න ඕනේ දැන් මෙහෙ හිටපු කාලේ ඉවර වෙන්නයි එන්නේ කියලා. ඒක තමයි තුන්වෙනි නිමිත්ත. ඊට හතරවෙනි නිමිත්ත කායේ පුබ්බන්නේව ඔක්කමති. දෙවියන්ගේ ඇඟෙන් රැස් විහිදෙනවා. සමහර දෙවියන්ගේ ඇඟෙන් යොදුනක් පමණ ඇතට රැස් විහිදෙනවා. සමහර දෙවියන්ගේ ඇඟෙන් 12 යොදුනක් තරම් ඈතට රැස් විහිදෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ යොදුනක් 70ක්ම 10යි කියලා ගත්තොත් 70ක්ම 120ක් තරම් ඈතට රශ්මියක් විහිදෙනවා. ආන්ගේ රැස් විහිදෙන එක නැතුව යනවා. එතකොට දැනගන්න ඕනේ මම දැන් චුත වෙන්න ළඟයි කියලා. අන්තිම කාරණාව තමයි පින්වතුනි
මෙතන සඳහන් කරනවා සකේ දේවෝ දේවාසනේ අභිරමති. දෙවියන්ට මේ යහන පුදුමාකාර විදිහට සැපයි. දෙවියන්ගේ යහන. මේ දිව්‍ය ලෝකේ භුක්ති විඳපු සැප භුක්ති විඳින්නේ මේ යහනේ. වෙනද මේ යහනෙන් බහින්න හිතුන්නේ නැහැ. දැන් යහනට යන්න හිතෙන්නේ නැහැ. එතකොට දැනගන්න ඕනේ මං චුත වෙන්න ළඟයි කියලා. එතකොට දැන් මතකද දෙවියන්ට පහළ වෙන නිමිති ටික? මාලා මිලායන්ති. වත්තානි කිලිස්සන්ති. කච්චේ සේදා උච්චන්ති. දහදී හැලෙනවා. කායේ පුබ්බන්නේව ඔක්කොමති. තමන්ගේ ශරීරයෙන් විහිදෙන ප්‍රශ්මිය නැතුව යනවා. සකේ දේවෝ දේවාසනේ අභිරමති. තමන්ගේ ආසනයට කැමැත්ත නැතුව යනවා. මේ කාරණා පහ යම් දෙවියෙකුට ඇති වෙනවද? ඒ දෙවියා දිව්‍ය ලෝකෙන් චුත වෙන්න ළඟයි. ඒ වෙලාවට තමයි පුදුමාකාර දුකකින් අඬනවා කියලා සඳහන් කරන්නේ. සමහර දෙවියන්ට නම් නිමිති පහළ වෙනවා. ඒ බව දන්නේම නැතුව චුත වෙලා ගිහිල්ලා නිරේම උපදිනවා. සමහර අය දවසින් දෙකකින් දැනගෙන අඬනවා, කෑ ගහනවා, විලාප කියනවා. සමහර අය පැත්තකට වෙලා වාඩි වෙලා දුක හිතේ තද කරගෙන කඳුළු වක්කර ඉන්නවා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා විශේෂයෙන් අට කතාවේ පැහැදිලි කරනවා සමහර දෙවිවරු Tamanට නිමිති පහළ වෙලා කියලා මුලින්ම දැනගන්නවා. පහළ වෙනකොටම වගේ දැනගන්නවා. ඒ කොහොමද සඳහන් කරනවා අට කතාවේ? දැන් මෙහෙම හිතන්නකෝ. අපිට සමහර කාලවලට ආරංචි වෙනවා අද චන්ද්‍රග්‍රහණයක් තියෙනවා කියලා. අපි දන්නේ නැහැ. ප්‍රවෘත්ති මාර්ගයෙන් හරි මුද්දිත මාර්ගයෙන් හරි තමයි අපි දැනගන්නේ අහවල් දවසට චන්ද්‍රග්‍රහණයක් තියෙනවා. එහෙම නැත්නම් භූමිකම්පාවක් තියෙනවා. එහෙම නැත්නම් ධාරානිපාත වරුසා වහිනවා. එතකොට ඒක අපිට කියපු අය එහෙම දෙයක් වෙනවා කියලා අපිට කලින් ඒගොල්ලෝ දැනගත්තා. අපි ඒගොල්ලෝ කියහම දන්නවා. නමුත් ඒගොල්ලෝ සිද්ධිය සිද්ධ වෙන්න කලින් මෙහෙම සිද්ධියක් අහවල් දවසට වෙනවා කියලා හොයාගත්තා. ඒ අයට අපි කියන්නේ විද්‍යාඥයෝ කියලා. ඒ වාගේ සමහර දෙවියෝ ඉන්නවා. තමන්ගේ චුත වෙන කාලේ කලින්ම දැනගන්න. ඒ දැනගත්ත පිරිස අතර සමහර අය දුකෙන් ඉන්නවා. සමහර අය හරි සතුටින් ඉන්නවා. ඒ මේ ගොඩක් සතුටින් ඉන්නේ. මෙහෙන් චුත වෙලා යන්නේ ඊට වඩා සැප තියෙන තැනකට. ඉතින් එහෙමනම් අඬන්න ඕනේ නෑනේ. යන්නේ කොහටද කියලා හොඳටම දන්නවා. සමහර දෙවිවරුන්ට ඇවිල්ලා මනුස්ස ලෝකෙ ඉපදෙන්න කියලා ආරාධනා කරාම ඒ දෙවිවරු සඳහන් කළේ මෙහෙන් චුත වෙලා මීට වඩා උසස් තැනකට යනවා මිසක් මනුස්ස ලෝකෙ වගේ පහත් තැනකට යන්න කැමැත්තක් නැහැ කියලා. ඉතින් සමහර අය උසස් තැන් වලට යන්න පුළුවන් බව දැනගෙන ඉන්නවා. ඊළඟට වෙනත් සඳහන් කරනවා මේ పూర్ව නිමිති හොඳින් හඳුනාගෙන මහේශාක්‍ය දෙවියෝ බොහොම සතුටින් ඉන්න බව පෙන්නලා තියෙනවා. අර අඬන දෙවියෝ ගාවට තාම නිමිති පහළ වෙලා නැති දෙවියෝ. තාම දිව්‍ය ලෝකේ සෑහෙන කාලයක් ජීවත් වෙන අය. ඒගොල්ලෝ එනවා අඬනවා ඇහිලා. ඇවිල්ලා විශේෂයෙන් ඒ අයට කතා කරනවා. කතා කරලා උපදේශයක් දෙනවා. විශේෂයෙන් උපදෙස් තුනක් දෙනවා. ඊතෝ බෝ සුගතින් ගච්ඡ. පින්වත මෙතනින් සුගතියට යන්න. අඬ ඉන්න එපා. මෙහෙන් චුත වෙලා සුගතියට යන්න. සුගතින් ගත්වා සුලද්ද ලාභං ලබ. ඒ සුගතියට ගිහිල්ලා එහි තියෙන මනා ලැබුම ලබා ගන්න. සුලද්ද ලාභං ලබිත්වා සුප්පතිට්ඨිතෝ භවාමි. මේ අයට දෙන උපදෙස් තුන මතකද? ඊතෝ බෝ සුගතින් ගච්ඡ. මෙහෙන් චුත වෙලා ගිහිල්ලා සුගතියේ උපදින්න. සුගතින් ගත්වා සුලද්ද ලාභං ලබ. මෙතනින් සුගතියට ගිහිල්ලා එහි තියෙන මනා ලැබුම ලබා ගන්න. සුලද්ද ලාභං ලබිත්වා සුප්පතිට්ඨිතෝ භවාමි. මනා ලැබුම ලබා මනාකොට පිහිටන්න කියලා සඳහන් කරනවා.